right. ග්‍රැමර් වලට පිටු 200ක පොතක් ගන්න 10 වසර ලියන්න. හැබැයි 9 වසරදී වගේ ග්‍රැමර් පොත තියෙනවා නම් ඒකේ පිටුවක් දෙකක් තියෙනවා නම් ඒක ඒ පොත අයින් කරන්න කමක් නැහැ. එහෙම නැතුව පොළ 10ක් 15ක් 20ක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ පොත ගන්න. අලුත් පොත් ගන්න යන්න එපා. පොතුත් ගණන් නැහැ. හරිද? ග්‍රැමර් වෙනස් වෙන්නේ නැහැ. ටිකටම ග්‍රැමර් එකට යන්නේ. ටිකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ග්‍රැමර් පොත අලුත් පොතක් නැත්නම් ඒ කියන්නේ පරණ පොත තියෙනවා නම් ඒක ඉඳ තියෙනවා නම් ඒක ලියන්න. අලුතෙන්ම සම්බන්ධ වුණානේ ග්‍රැමර් පොතක් ගන්නතර කමක් නැහැ. ඒකෙත් ඉතින් ඔයා වෙන කොහේ හරි පන්ති ගිහිල්ලා ආපහු මේ වගේ පන්තිට සම්බන්ධ වුණා නම් ඒ පොතේ ලියලා තියෙන්නේ ඉංග්‍රීසිනේ. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. කොලයක් දෙකක් නමලා grade 10 කියලා ලියලා එතන ඉඳන් ලියන්න. පොත් බොරුවට අයින් කරන්න එපා ඈ. පොතුත් ගොඩක් ගණන් නැහැ. කොලක් ගණන් හැමදේම ගණන් වෙලා තියෙන නිසා පුළුවන් තරම් ඉතුරු කරගන්න. ග්‍රාමර් වලට පිළිදෙස් 100ක් ගන්න. ඒ පොත හරිනේ. ඊළඟට අපි ওই 10 පොතේ තියෙන සමහර ඇක්ටිවිටිස් කරන්න ඕන. අපි ඇක්ටිවිටි වලට පිටු 120ක් විතර දාමු. ඒකට අපිට ලියන දේවලුත් ඇක්ටිවිටි කරන්න උදව් කරගන්න පුළුවන්. හරිනේ? ඇක්ටිවිටි වල. ඊළඟට තමයි ඩිෆිකල්ට් වර්ඩ්ස්. ඩිෆිකල්ට් වර්ඩ්ස් වලට පිටු 120ක් ගන්න CR බුක් එකක්. හැබැයි ඒකෙත් ඉඩ තියෙනවා නම් 9 පොතේ ලියලා තව ඉඩ තියෙනවා නම් කොලයක් නැමුවා grade 9 grade 10 කියලා ලිව්වා. එතන ඉඳන් ඩිෆිකල්ට් වර්ඩ්ස් එක. මොකද වචන වලට පොත් මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වචනමයි. හරි නේද? පරණ පොතේ ඉඳ තියෙන grade 10 කියලා ගහුවා. එතන ඉඳන් unit 1 කියලා එතන ඉඳන් නම වචන හොයනවා. ඇක්ටිවිටි එකට නම් එකක් ගන්න. 10 ඇක්ටිවිටි දැන් කරන්න අපි වෙනවා. ඒක ගන්න එක. හරි. දැන් පොත් සම්බන්ධ ගැටලුවක් තියනවාද? හරි. පොත් ටික arrange කරගන්න පුළුවන්ද තේරුණාද? What's your answer? හරිද? හරි. හරි. එතකොට අපි ග්‍රැමර් වල අද ආරම්භ කරනවා. අපිට තියෙන ටෙන්සස් පටන් ගන්න ප්‍රධාන පාඩම. මේක අද ස්ටාර්ට් වෙනවා. ස්කෝල් ටෙක්ස්ට් බුක් එකේ යුනිට් 1 අපි ගන්නවා. යුනිට් 1 එකේ වඩ PDF එක එවලා තියෙන්නේ. ස්කෝල් ටෙක්ස්ට් බුක් එකේ PDF එක එවලා තියෙන්නේ. ඒකේ අපි අද පළවෙනි පාඩම ඒක ආරම්භ කරනවා. ඒකේ ඇක්ටිවිටි කරන්න උනොත් මේ පොත භාවිතා කරනවා. එතකොට ලබන සතියේ ඉඳලා මෙන්න මේ ඩිෆිකල්ට් වර්ඩ්ස් බුක් එක කොහොමද කරගන්නේ? මේකේ මේ පළවෙනි පිටු 5ක 6ක විතර. හරි. ඒ කියන්නේ ඔය මම එවලා තියෙන PDF එකේ page number 1 to 6 වගේ. ඒ පිටු වල ඔයා කියවගෙන යනකොට ඔයා තේරුම ගන්න නැති සියලු වචන පහළට ලියන්න. හරි. පිටුවක 1 6 දක්වා එවලා තියෙන PDF එකේ print out එකක් ගන්න පුළුවන් නම් print out එකක් ගන්න. focus මොකුත් ගන්න ඕනේ නැහැ. නිකන් black and white එකක් ගත්තාම ඇති. ඒත් එකම 10 පොතක් ඉල්ල ගන්න පුළුවන් නම් අහල පාල කාගේ හරි තියෙනවා නම් අයියා කෙනෙක් ඉන්නවා නම් ඉල්ල ගන්න. 10 පොත. හරිද? ඔබ නැත්නම් ඔය PDF එක ඉතින් on කරලා බලන්නත් පුළුවන් කම්පියුටර් එක කරා laptop එකක් හරි එද desktop එකක් හරි කරා ඕන එකෙන් බලන්න පුළුවන්. ඉතින් අපහසු නම් විතරක් print out එකක් ගන්න black and white ගත්තාම ඇති. අරගෙන ඒක කියවගෙන යද්දි ඔයා තේරුම දන්නේ නැති වචන ටික පහලට ලියන්න ඊළඟ ඩික්ෂනරියේ තේරුම හොයාගෙන එතකොට ඩිෆිකල්ට් හොයන වැඩේ ඔන්න ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඒක තේරුම් නැත්නම් ආයි කියන්න එවලා තියෙන PDF එකේ පළවෙනි පිටුවේ සිට 6 වෙනි පිටුව දක්වා කියවගෙන යන්න. තේරුම දන්නේ නැති වචන ටික මේ ඩිෆිකල්ට් වර්ඩ්ස් කියලා ගන්න CR 120 බුක් එකේ පහලට ලියන්න. grade 10 unit 1 කියලා. ඒකේ නමක් ලියන්න. ඒලා ඩික්ෂනරියක් අරගෙන මේ වචනවල තේරුම් ටිකක් ලියන්න ඕනේ. හරිද? මයික් එක ඔන් කරලා තියෙන ඒක ඕෆ් කරගන්න පුතා. ඕච්චියක් යනවා වගේ එනවා ඒකයි. හරි. සද්ද බද්දේන මයික් ඕෆ් කරලා තියාගන්න. මොනවා හරි අහන්න උනොත් ඔන් කරලා. හරි? දැන් හරි ග්‍රැමර් එක ස්ටාර්ට් කරන්න තියෙන්නේ. ඇක්ටිවිටි එක ලෙසන් එක පටන් ගත්ත පස්සේ කරන්න වෙනවා.
difficult words වලින් වැඩි දැන් ඕන කරන්න කියලා තියෙනවා. ඒක ලබන සතියේකට කරන්න ඕන. අද කරන පාඩම් මුල් කොටසේ අමාවසර මම කියන්නේ ඔයාලට ලියා ගන්න පුළුවන්. හරිනේ? එතකොට tenses කරන්න irregular verbs ඕන වෙනවා. මම අපේ grade 9 මුල ඉඳලා හිටපු අය, ඒ කියන්නේ grade 9 class එකේ සම්බන්ධ වුණ අයට tute එකක් එවලා තියෙනවා. tute එකක් අපි එක මාසෙක දීලා තියෙනවා. ඒකේ අපි irregular එක ලියලා තියෙනවා. හරි? එතකොට දැන් අලුතෙන් සම්බන්ධ වුණ අයට ඒක නැති නිසා මම අලුතෙන් සම්බන්ධ වුණ අයට group එකට දානවා ඒකේ වචන ටික තේරුමත් එක්ක. මට කවුද ඒක හරියටම ලියලා ඉන්නේ මේ grade 9 ටපු කෙනෙක්. හරිද එවන්න පුළුවන් ඒක. Who can send me that note? කාටද එවන්න පුළුවන්? මිනිඳු ඔයා ඔක්කොම ලිව්වද ඒකේ? මිනිඳු ආරෝෂ ලිව්වද? නැද්ද? උපාධ්‍යා හිටියේ නෑනේ. කවුද හිටියේ? ධනුෂිකා ලිව්වද? කාලක තියෙන කියනකො මට. මම ඇහෙන්නේ නැහැ කියන එක ඔයාලා. හරි. හරි එහෙම නැති වුණොත් අපි ඒක මොටියුට් එක වෙනවා. ඒක ලියා ගන්න ඕන. ග්‍රැමර් බුක් එකේ අන්තිමට ලියා ගන්න. ඉරිගුලරිස්ට් එකයි රෙගුලරිස්ට් එකයි. ඇඩ්ජෙක්ටිව්ස් ටිකකුත් තියෙනවා. ඒ ටික මම ඉවනවා. එයාලා ඔයා ඒවා ලියන්න ඕන. ලියලා අපි ඒකේ තේරුම ටික ලියන්න ඕන. හරි? හරි. එහෙනම් ඒ වැඩේම කරගමු. words එක. හරි. එහෙනම් අපි දැන් යනවා grammar කියන පොතට grammar ලියන්න යන්නේ. අපි grammar start කරන්න යන්නේ මුලින්ම. යන්නේ grammar book එකට. ආව පොතක් arrange කරගත්තේ නැත්නම් දැනට කැමති පොතක ලියාගෙන book එක plan කරගන්න. right. tenses කියලා ලියන්න. This is the lesson that we have to start. Tenses. right. අපි මේක පැහැදිලිව තේරුම් ගත්තොත් tenses කියන්නේ කාලයක්. මේ පාඩම මතක තියාගන්න 10 වසර පුරාවට මේ මෙතනින් එහාට සියලු දේවල් වල අපි පේපර් ඩිස්කස් කරන්න යනකොට මේ හැම දෙයදීම tenses කියන පාඩම වැදගත් වෙනවා. මේකේ active සහ passive කියලා වර්ග දෙකක් තියෙනවා. active ටික active tenses 12කුත් passive voice 8කුත් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මෙහිදී අනිවාර්යයෙන්ම අපිට අර irregular එක ඕන මම මේක group එකට දානවා. ඔයාලා ලියාගෙන ඉන්න මම මේකේ තේරුම් ටිකක් කියනවා. තේරුම ලියලා තිබ්බ එකක් තිබුණොත් මම මේකත් ඔයාලට දාන්න. ඒකට වැඩි ලේසි. ඒක ග්‍රැමර් පොතේ අගට ලියා ගන්න. නැත්නම් අපි අර difficult words කරගන්නේ. අන්න මේ පොතේ හරිය ලියා ගන්න. අගට අගේ ලියා ගන්න. හරි. tenses. හරි. tenses කියන්නේ කාලය. අයට ලියා ගන්න අවශ්‍යයි. සිංහලෙන් මම පැහැදිලිව කියනවා. අවශ්‍යයි ලියා ගන්න. tenses යනු කාලයන්ය. tenses යනු කාලයන්ය. සමහරු මෙය කාල ભેදය ලෙසද හඳුන්වයි. සමහරු මෙය කාල ભેදය ලෙසද හඳුන්වයි. right? රේඛාය කියනවා. tenses යනු කාලයන්ය.
හොඳ පාඩමක්, වැදගත් පාඩමක්, දිගටම වැදගත් O level A level කැම්පස් දක්වාම ටේසස් වෙනස් වෙන්නේ ලෝකෙ කොහෙ ගියා. මේ පාඩම අනිවාර්යෙන් ඕන මෙතනින් එහාට සියලු පාඩම් පදනම් වෙන්නේ ටේසස් කියන පාඩම. මේක හොඳට ඉගෙන ගන්න ඕන. මුල ඉඳන් පිළිවෙලට සරලව එකේ ඉඳන් 12ට ඇක්ටිවිටි එක, එකේ ඉඳන් 8ට පැසිව් ටික උගන්වන්න. 20ම උගන්වනවා පිළිවෙලට. තැනින් තැන පොතේ වගේ කෑලි කෑලි උගන්වන්නේ නැහැ මම. ටේසස් යනු කාලය. සමහරු මෙය කාල ભેදය ලෙසද හඳුන්වයි. කාල ભેදය ලෙසද හඳුන්වයි. කෙසේ වෙතත් වාක්‍ය රටා 20ක් කෙසේ වෙතත් වාක්‍ය රටා 20ක් ප්‍රධාන කොටස් දෙකක් යටතේ කෙසේ වෙතත් වාක්‍ය රටා 20ක් ප්‍රධාන කොටස් දෙකක් යටතේ මෙහිදී අධ්‍යයනය කළ හැක. මෙහිදී අධ්‍යයනය කළ හැක. right කියලා මෙන්න මෙහෙම පහලට ලියා ගන්න ඉන්න. cases කියලා 20යි. right හරි අපි ඒක කොටස් කර ගන්න ඕනේ. ප්‍රධාන කොටස් දෙක දෙනවා. right මේ පැත්තට actives කරගමු. active voice cases ඒවා 12ක් තියෙනවා. passive voice tenses ඔක්කොම 8ක් තියෙනවා ඒක. එන්න මේවා දාගන්න. cases 20. මුල ඉඳන් පිළිවෙලට උගන්වන්න. හරි. පිළිවෙලට දිගටම එන අය මේ නෝට් එක පිළිවෙල ලියා ගන්න. සමහරලාට අලුතෙන් සම්බන්ධ වෙලා පන්තිය කොහොමද කියලා බලන්න සම්බන්ධ වෙන අයත් ඇති. ඉතින් ඒ අය පොත හරියට කරේෂන් කරලා නැත්නම් එයාට මොකක් හරි එක ලියාගෙන බලන්න. හරි. මේ ටියුට්ස් ගන්න බැරි වුණ අයට අද දවසෙත් මේ සරසවි ආයතන ටියුට් දෙනවා. දැන් ඉතින් අපේ දෙයක් තියෙන්නේ. පුළුවන් කම තමයි ගන්න වෙන්නේ. පොත ගත්තේ නැති අය මැසේජ් කරනවා කතා කරනවා ඒකයි ගැටලුව. ගන්න බැරි වුණා කියලා. active voice tenses, passive voice tenses. active voice වලින් ලියා ගන්න පුළුවන් සිංහල තේරුම කර්තෘකාරක වාක්‍ය රට. active voice කෙනගේ තේරුම කර්තෘකාරක වාක්‍ය රට. කර්තෘකාරක වාක්‍ය රට. passive voice පැත්තේ ලියා ගන්න කර්මකාරක වාක්‍ය රටක් කියලා. මේ පැත්තේ කර්මකාරක වාක්‍ය රටක්. හරිද? කර්මකාරක වාක්‍ය රටක්.
right. හරිනේ. active voice tenses, passive voice tenses. හරි. කර්තෘකාරක වාක්‍යයට සාහිනම් කර්මකාරක වාක්‍යයට තියෙන්නේ passive voice හරි වැදගත්. අපේ exams වල දෙනවා active දීලා passive කරන්න, passive දීලා active කරන්න. ඒවා බොහොම සරල දේවල් වලට පත් වෙනවා මේක හරියට කරගත්තට පස්සේ. එහෙනම් හැමෝම ලියන්න active voice tenses කියලා. active voice tenses. This is the topic, active voice tenses. අපි මේදි කියන්නේ කර්තෘකාරකය කියලානේ. එතන මේදි වෙන්නේ කර්තෘ මූල කරගෙන. ඒ කියන්නේ දුව ක්‍රියාව කරන කෙනා. එයා තමයි මූලික වෙන්නේ මේ වාක්‍ය රටාවසදී. හරි? මේ පැත්තේදී වාක්‍යයේ ක්‍රියාව කරන කෙනා මුල් කරගෙන වාක්‍ය රටාව නිර්මාණය කරන නිසා අපි මේ පැත්තට කර්තෘකාරක වාක්‍ය රටාව කියලා කියනවා. කර්තෘ තමයි වාක්‍ය මූලිකත්වය ගන්නෙ. ඒ නිසා මේවා කර්තෘකාරක වාක්‍ය රටාව වෙනවා. එහෙනම් පාළි ලියමු. මෙහිදී පාළි ලියන්න. මෙහිදී කර්තෘ මුල් කොටගත් වාක්‍ය රටා 12ක් අධ්‍යයනය කළ හැකිය. මෙහිදී කර්තෘ මුල් කොටගත් වාක්‍ය රටා 12ක් අධ්‍යයනය කළ හැකිය. හරි. අපි දැන් මේ ටෙන්සස් ටික හැදලා විදිය බලමු. ඔයාලට ඊට පස්සේ මේ 12 නම් 12 ලියා ගන්න පුළුවන්. ටෙන්සස් වර්ග හතරක් තියෙනවා. සිම්පල් වර්ග තියෙනවා. කන්ටිනියස් වර්ග තියෙනවා. පර්ෆෙක්ට් වර්ග තියෙනවා. perfect continuous වර්ග තියෙනවා. හරිද? මේ ටෙන්සස් දාන්න පුළුවන් කාල තුනක් තියෙනවා. ඒ තමයි මොනවා ලියන්න එපා. present, past, future කියලා. කාලයන් තුනයි වර්තමාන අතීත අනාගත කියලා. ටෙන්සස් වර්ග හතරක් තියෙනවා. simple වර්ග, continuous වර්ග, perfect වර්ග, perfect continuous වර්ග. හරි. එතකොට simple වර්ගයේ තුනක් හැදෙනවා. කොහොමද? number 1 simple present tense. number 2 simple past tense. number 3 simple future tense. හරි. ඔය තුන ලියා ගන්න අංක දාලා number 1 පාරිය simple present tense කියලා ලියා ගන්න. tenses කරන්න එපා කරලා tense විතරයි ලියන්නේ. number 1 simple present tense. පාරිය number 2 simple past tense. number 2 लिया simple past tense.
right? Simple past tense. And number 3 කවුද? Simple future tense. දැන් ඔන්න ඔයා පහලට tenses තුනේ නම් ලියවා. Simple වර්ග තුන ලියා ගන්න. We have to learn them. Right. Number 4 බලමු කවුද කියලා. Present continuous tense number 4. Past continuous tense number 5. Future continuous tense number 6. Alright. ඒ තුනක් ලියා ගන්න පහලට. ඒ තුනක් ලියා ගන්න. Present continuous tense, past continuous tense, future continuous tense. Right? Right, ලියවද? නෑ සර්. තාම ලියන්නේ. හරි ලියා ගන්න. දැන් අය නම් හයක් ලියලා තියෙනවනේ පහලට. මේ කන්ටෙස්ට් තුනත් එක්ක. ඔය නමේ පොතේ තැනින් තැන තිබුණු tenses දැන් ඔයාලට පිළිවෙලට ඕනේ ඉගෙන ගන්න. සර් යට දෙක ලියන්න ඕනේ නැද්ද? ඔව්. තව ලියලා තියෙන්න ඕන. සර් යටම දෙක. නෑ ඒවා තාම කිව්වේ නෑනේ. 6යි ලියලා තියෙන්න ඕන. Simple present tense කිව්වා, simple past tense කියලා ලියුවා, simple future tense කියලා ලියුවා. ඊළඟට ලියන්න ඕන present continuous tense එක දිගට නම ලියන්න තියෙන්නේ මම කියන විදිහට. Past continuous tense, future continuous tense කියලා ලියුවා. දැන් මේ one by one ලියන්න යන්න කියලා කිව්වේ මම මෙහෙම. එහෙම නෙමෙයිද ලියුවේ? හරි සර්. එහෙමනේ ලියුවේ. හරි. Right, number 6 now. ඊළඟට perfect tenses හැදලා ඉන්නේ. මේ කොහොමද? Present perfect tense number 7. Past perfect tense number 8. Future perfect tense number 9. හරි දැන් ඔයාලා පහලට ලියනවා number 7 present perfect tense, number 8 past perfect, future perfect. ලියන්නේ තුනක් පහලට. අනසජිත් ඔයාගේ irregular list එක හොඳට ලියාගන්න දැන් නැද්ද? ලස්සනට ලියාගත්තේ නැද්ද? පුරුණා සර් පොඩ්ඩක් ඇතයි. පොඩ්ඩක් ඇතයි. මෙන්න මේ ටියුට් එක මතක ඇති නේද? මේක අපි irregular list ලියුවා. මේ කවුද ලිව්වේ පිළිවෙලකට නැද්ද? Is there anybody? මට එවුවනම් එතකොට මට මේගොල්ලන්ට දාන්න පුළුවන් පහුවෙලා දැන් ජොයින් වුණා අය. අද අලුතෙන් සම්බන්ධ වුණා අයට. හරි. So right. I'll do something. සර් මොන ටියුට් එකේ ටිකද? අර මේ මෙන්න මේ ටියුට් එකේ අපි irregular ලිව්වේ. ඔව් සර්. මෙන්න මේකේ ෆොටෝස් ටික දාන්න කියලා මම කිව්වේ. ලියාගත්තේ. හා සර්. හා හරි සර්. මට එවන්නකෝ ඈ. ඒතර මම එක ගෲප් එකකට දාන්නම්. අලුතෙන් ආපු අය ඒ ටික ලියා ගන්න ඕනේ. අර difficult words වයින් පොතේ හරි grammar පොතේ හරි පිටිපස්සේ ලියා ගන්න. හිමීට ලියා ගන්න. දවසට පිටුව ගන්න single site වල ලියා ගන්න. එතකොට විශේෂයෙන්ම irregular verbs එක ලියා ගන්න ළමට සතිය වෙනකොට ඈ. මම මේ tenses වලට ඕන වෙනවා. මම තේරුමත් එක්කම දෙන්න. නැත්නම් ඔය තේරුම් කියන එකේදීවත් වෙලා යනවා. අර ඔයාලා ලියලා දුන්න එකක් තිබ්බොත් ලියපු එකක් මට ලේසියිනේ. ඔයාලට ලේසි ඒක. කාලෙත් ඉතුරුයි. Right, now you have written as present perfect tense, past perfect tense, future perfect tense. Huh? කට්ටිය දවසට. Ah. Rồi, học tiếng Anh này.
මේක තමයි හොඳම ආරම්භය අපි ඉස්සරහට යන්න. මොකද අපිට තියෙනවා lessons ගණනාවක් ඒ සියලු lessons depend වෙන්නේ මේ tenses මත. කිව්වොත් ඉතින් ඊපස්සේ අපි prepositions භාවිත කරන්නේ කොහොමද? conjunctions භාවිත කරලා වාක්‍ය join කරගන්නේ කොහොමද? prepositions 50ක්, conjunctions 25ක්. ඊළඟට connection words use කරන්නේ කොහොමද? what, why, when, where, which, who, whom, how many, how far, how long වගේ පද. මොකද අපි මේ පද භාවිත කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. poem එකේ ප්‍රශ්න අහනවා මේ පද හරහා. පොඩි පැරග්‍රාෆ් දීලා අහනවා first paper එකේ. second paper එකේ O level paper එකේ 15 වෙනි ප්‍රශ්නේ ලොකු ඡේදයක් දීලා අහනවා. ඒ අහනකොට ගොඩක් වෙලාවට අහන්නේ what, why, when, where, which, who, whom, how many, how far, how long ඔය පද වලින්. ඒකට ඒවා අහනකොට අහලා තියෙන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. හරි? කමක් නැහැ. අකුරු පොඩ්ඩක් වුණාට කමක් නැහැ. හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට එතනින් පස්සේ තියෙන පාඩම අපි conditional clauses දෙකක් කරන්න පුළුවන් වුණා. 9 පොතේ තිබුණ දෙකක්. මම ඒක තුනම මතක් කරනවා. ටියුට් එකක් කරා හරි. ඊට පස්සේ comparison of adjectives ටික මතක් කරගන්න ඕන. හරියට ඇහෙන්නේ නැද්ද? සිග්නල් අඩුයි මගේ සිග්නල් අඩුද? හොඳට ඇහෙනවා සර්. අඩු නම් කියන්නේ යෙවින්ගේ ප්‍රශ්නයක් ඇති එනවා. හරිද? ඊට පස්සේ අපිට එතනින් එහාට තමයි අර ඕන conditional clauses මොන කිව්වා. relative pronouns මතක් කරද්දී ඕන වෙනවා. ඉගෙන ගද්දී noun clauses කරද්දී ඕන වෙනවා. text කරද්දී ඕන වෙනවා. direct indirect speech එක පිළිවෙලට කරද්දී ඕන වෙනවා. ඒ නිසා මේ පාඩම තමයි මෙතනින් එහාට යන තියෙන සියලු පාඩම් වලට බේස් වෙන පාඩම. හරි. මේක clear නම් ඊතුරු පාඩම් අමාරු නෑ. ඔය ඕවා නැතුව තමයි ඔය පහුගිය දවස්වල අර ටෙක්ස්ට් බුක් එකේ පාඩම් වලට උගන්වන්න තියෙන්නේ. දැන් ඉතින්. හරි එහෙනම් අපි දැන් යනවා අවසාන ටෙස්ට් වර්ග තුනට. ටෙස්ට් ටික දිගයි. number 10. මොකද්ද? මෙරිටා ලෝකල් එකක්. number 10. present perfect continuous tense. දිගයි ටික. number 11. past perfect continuous tense. number 12. future perfect continuous tense. Right now. But now we can write number 1 as simple present tense. Angke kalian nama simple present tense pada very tense kan. Right. Simple present tense. දැන් මේ හැම ටෙන්ස් එකක්ම භාවිතා කරන්න ඕන සුදුසු කාලයක් වෙලාවක් තියෙනවා. ඒ අපි හැම ටෙන්ස් එකකට යටින් ඒක ලියා ගන්න. හරි එතකොට හරි පැහැදිලි වැඩි. එහෙනම් මේ simple present tense කියන වාක්‍ය නිර්මාණය කරන්නේ නැත්නම් ලියන්නේ මොන වගේ වෙලාවකද කියලා අපි බලමු. මේ ටෙන්ස් එක හරහා වාක්‍ය නිර්මාණය කරන්න ඕන සාමාන්‍ය වර්තමානයේ සිදු කරන ක්‍රියා පිළිබඳ වාක්‍ය නිර්මාණය කරන්න. මොකටද? සාමාන්‍ය වර්තමානයේ සිදු වෙන සහ සිදු කරන ක්‍රියා පිළිබඳ වාක්‍ය නිර්මාණය කරන්න. එහෙනම් යටින් ලියා ගන්න. ටෙන්ස් එක යටින් ලියා ගන්න. सामान्य वर्तमाने සිදු වෙන සහ සිදු කරන ක්‍රියා सामान्य वर्तमानයේ සිදු වෙන සහ සිදු කරන ක්‍රියා පිළිබඳ
සාමාන්‍ය වර්තමානයේ සිදු වෙන සහ සිදු කරන ක්‍රියා පිළිබඳ. මින් වාක්‍ය නිර්මාණය කරයි. සාමාන්‍ය වර්තමානයේ සිදු වෙන සහ සිදු කරන ක්‍රියා පිළිබඳ වාක්‍ය නිර්මාණය කිරීමට මෙය භාවිතා කරයි. Subject plus verb plus object plus rest. Activity එක කරලා passive කරනවා. passive කරද්දී active වාක්‍ය අරගෙන passive කරන්නේ කොහොමද කියලා one by one අපි කරනවා. එතකොට paper වලත් එන්නේ ගොඩක් ලාවට activity එක දීලා passive කරන්න. එහෙම නැත්නම් passive දීලා active කරනවා. ඔය දෙපැත්තම වාට පැහැදිලිව කරන්න පුළුවන් වෙනවා. Subject, verb, object, rest. SVOR theory කියලා අපි මේකට කියනවා. SVOR theory. Right. This is active voice. So the first place of the sentence is what? Subject. Dua. Karana. Active පැත්තේ නිසා වාක්‍ය මුලින්ම කර්තෘ ගන්නේ වාක්‍ය මූලිකත්වය. කර්තෘ කියන්නේ ක්‍රියාව. කර්තෘ කියන්නේ මේ I, we, you, they, he, she කියන කට්ටිය. Verb කියන්නේ ක්‍රියාව. ඒකට අපිට ගන්න පුළුවන් irregular verbs, regular verbs ඕන එක. Object කර්තෘගේ ක්‍රියාවට යටත් වන දෙය හෝ කෙනා. කර්මය කියලා සිංහලෙන් කියනවා. Subject කියන්නේ එහෙනම් කර්තෘ, verb කියන්නේ ක්‍රියාව, object කියන්නේ කර්මය, rest කියන්නේ ඉතිරිය. ඉතිරිය කියන්නේ එකට adverb එකක් වෙන්න පුළුවන්, phrase එකක් වෙන්න පුළුවන්. In the morning, in the evening, at night, surely, eagerly, certainly, always ඒ වගේ දේවල්. අකට ගන්න පුළුවන් ඕන නම් adverbs. Tomorrow, day after tomorrow, yesterday ඒ වගේ. හරි. එතකොට මේ tense එකේ පොඩක් වැඩ වැඩි කතන්දර වැඩි. එකපාර වාක්‍ය නිර්මාණය කරන්න බෑ simple present tense වලදී වාක්‍ය නිර්මාණය කරද්දී සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. There are few points that must be considered before making the sentences of this. මේ වාක්‍ය නිර්මාණය කරන්න කලින් අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. අන්න ඒ ටික තමයි දැන් අපි ඊළඟට කතා කරන්නේ. හරි. අංක 1 තමයි උපතින් සෑම ක්‍රියාවක්ම බහුවචන ස්වරූපයෙන් ඇති බව මතක තියාගන්න ඕන. What is it? By birth, all the verbs are in singular form. Sorry, plural form. ඒක ඔළුවේ තියෙනවා. Number 2. Subject verb agreement එක. ඒ කියන්නේ මේ කර්තෘට අනුව ක්‍රියාව තියන්න ඕන. කර්තෘ බහුවචන නම් ක්‍රියාව බහුවචන වෙන්න ඕන. කර්තෘ ඒකවචන නම් ක්‍රියාව ඒකවචන වෙන්න ඕන. If the subject is plural, verb must also be plural. If the subject is singular, verb must also be singular. That is the second point that must be considered. Number 3. But we must remember that there are two kinds of verb as plural subjects and singular subjects. තුන්වෙනි කාරණාව තමයි ඒකවචන හා බහුවචන ලෙස කර්තෘන් වර්ග දෙකක් තියෙන කාරණාවක් මතක තියාගන්න ඕන වාක්‍ය නිර්මාණය කරනවා. හරි. එහෙනම් ඔන්න ඔය points තුන අපි දැන් ලියාගමු. තේරෙන්නේ නැති ඕන කෙනෙකුට තේරෙන්න තමයි උගන්වන්නේ. ඒ නිසා හොඳට පැහැදිලිව සරලව උගන්වනවා. අහගෙන ලියා ගන්න. දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් ඉතින් අහගෙන ඉන්න වෙනවා. හරිද? මට ඉතින් පැන පැන යන්න බෑනේ මේකෙන් යන්නත් බෑනේ. තේරුම් ගන්න පුළුවන් වෙනවා හැමෝටම. හරි එහෙනම් ලියන්න මෙහෙම. මෙහි වාක්‍ය නිර්මාණයට පෙර සැලකිලිමත් විය යුතු කරුණු. ඉස්සලා මේක සිංහලෙන් ඔලුවට දාන්න. පස්සේ ඉංග්‍රීසි පොත්වල තියෙන දේවල් කරන්න පුළුවන්. මෙහි වාක්‍ය නිර්මාණයට පෙර සැලකිලිමත් විය යුතු කරුණු. Number 1.
number 1 එකලිය උපතින් සෑම ක්‍රියාවක්ම බහුවචන ස්වරූපයෙන් ඇති බව උපතින් සෑම ක්‍රියාවක්ම බහුවචන ස්වරූපයෙන් ඇති බව මතක තබා ගැනීම උපතින් සෑම ක්‍රියාවක්ම බහුවචන ස්වරූපයෙන් ඇති බව මතක තබා ගැනීම හරිද හැමෝම මේ පොයින්ට් එක ලියාගත්තද උපතින් සෑම ක්‍රියාවක්ම බහුවචන ස්වරූපයෙන් ඇති බව මතක තබා ගැනීම number 2 කර්තෘට අනුව ක්‍රියාව තබා වාක්‍ය නිර්මාණය කළ යුතු වීම කර්තෘට අනුව ක්‍රියාව තබා වාක්‍ය නිර්මාණය කළ යුතු වීම කමා කර්තෘට අනුව ක්‍රියාව තබා වාක්‍ය නිර්මාණය කළ යුතු වීම කමා එනම් කර්තෘ බහුවචන නම් ක්‍රියාවද බහුවචන විය යුතු අතර කර්තෘ බහුවචන නම් ක්‍රියාවද බහුවචන විය යුතු අතර කර්තෘ ඒක වචන නම් ක්‍රියාවද ඒක වචන විය යුතු වීම උනායි කියනවා කර්තෘට අනුව ක්‍රියාව තබා වාක්‍ය නිර්මාණය කළ යුතු වීම එනම් කර්තෘ බහුවචන නම් ක්‍රියාවද බහුවචන විය යුතු අතර කර්තෘ ඒක වචන නම් ක්‍රියාවද ඒක වචනයෙන් තැබිය යුතු වීම okay did you write right nobody answers nugavel kawuruth innawada metana ane innawada right innara හොඳයි ඊළඟ number 3 ඒක වචන හා බහුවචන ලෙස කර්තෘන් වර්ග දෙකක් ඇති බව මතක තබා ගැනීම ඒක වචන හා බහුවචන ලෙස කර්තෘන් වර්ග දෙකක් ඇති බව මතක තබා ගැනීම ඒක වචන හා බහුවචන ලෙස කර්තෘන් වර්ග දෙකක් ඇති බව මතක තබා ගැනීම. So I told you the 3 points before making the sentence that must be considered.
අපි වාක්‍ය නිර්මාණය කරන්න කලින් දැනගත යුතු කාරණා තුන ඕන බොහොම සරලව වාට දුන්නා. මේක ඔළුවේ තියෙනවා. මොකද්ද පළවෙනි එක? උපතින් හැම ක්‍රියාවම plural form එකේ ඉන්නේ. ඒ කියන්නේ come, go, do, think, hit, fight. ඔක්කොම verbs ඉන්නේ බහුවචන ස්වරූපේ. ඊළඟ එක තමයි කර්තෘ බහුවචන. ක්‍රියාව බහුවචන කියන්නේ. කර්තෘ එක වචන නම් ක්‍රියාව එක වචන. ගොඩක් වෙලාවට ප්‍රශ්න වලට අපි මොකක් අහනවා. ප්‍රශ්න අහනවා. හරි? අනිත් එක තමයි ඒක වචනයි බහුවචනයි කියලා කර්තෘ වර්ග දෙකක් ඉන්නවා කියන එක මතක තියාගන්න. හරි? හරි. අපි ඒකට මෙන්න මෙහෙම ලියා ගමු. I යට ලියා ගන්න මෙහෙම. we you they. මේගොල්ලන්ට අපි කියන්නේ plural subject. ඔයාලා අහලා තියෙනවා plural subjects. grammar knowledge එක හොඳට තියෙනවා නම් ප්‍රශ්න වලට උත්තර දෙන්න ගැටලුවක් නැහැ. අපි ඉස්සරහදී papers පටන් ගන්නවා. තායිට අතුරු ගිහිල්ලා ඔය papers කරන්නේ 11 models නැත්නම් 10ට අදාළ western points එකේ අදාළ ප්‍රශ්න අපි වෙනම කරනවා. එතකොට ඔයාලට තේරෙයි ටෙස්ට් සූත්‍ර වැඩගත් කරලා ඉගෙන ගන්න කියලා. හරි මේව පොඩ්ඩක් කරලා ඉමු. he she it name එක. අපි මේගොල්ලන්ට තමයි singular subject කියලා කියන්නේ. subject එක විතරක් තියෙනවනේ singular subjects. ඒකත් පහලින් ලියා ගන්න. Okay, did you write? Yes, sir. Ya kan? Ani mah answer එකක් දෙන්න නැත්නම් මම දන්නේ නැහැ. හරි. ලීව් වෙලා ඉන්නවා වහිනවා කොරෝනා කියලා මට මැසේජ් දාලා තිබුණා. ඉතින් අපිට මැසත් එක කියලා නවත්තන්න බැහැ. ওই වෙලාවේ පයින්නවා. එන්න. plural subject ලා I mean you දෙක කියන කට්ටිය he she name එක තමයි singular subjects වෙන්නේ. දැන් අපි වාක්‍ය නිර්මාණය කරන්න යනවා. වැඩේ ටිකක් ලොකු වෙලා යනවා පළවෙනි එකටයි දෙවෙනි එකටයි. ඊටරින් පස්සේ ලේසි. වැඩ වැඩි වෙනවා. හරි එහෙනම් දැන් ලියාගන්න බහුවචන කර්තෘන් සමග වාක්‍ය නිර්මාණය කිරීම. making sentences with plural subjects. Making sentences with plural subject. බහුවචන කර්තෘන් සමග වාක්‍ය නිර්මාණය කිරීම. Right. Who are the plural subjects? කවුද බහුවචන කර්තෘ? I me you දෙක කියන කට්ටිය නේද? හරි. ඒගොල්ලොත් එක්ක අපි වාක්‍යයක් ලියනවා. මම පාසල් යනවා. මම කියන සබ්ජෙක්ට් එක I යනවා කියන ක්‍රියාව go. පාසල් කියන්නේ school. I go school every day. Head.
I usually go school. I go school. I usually go school. ප්‍රශ්නයක් නේ. අපි ඔවුන්ට උදව් කරනවා. We help them. ඔයා මට කෝල් කරනවා කතා කරනවා you call me. ඔවුන් මේක දන්නවා. නැත්නම් ඔවුන් අවසර සෙල්ලම් කරනවා. They play cricket in the evening. Right. I will you දෙක කියලා බහුවචනයි. ඒගොල්ලොත් එක්ක මම වාක් නිර්මාණ කරලා තියෙනවා. බලන්නකො ලියාගන්න ඉස්සන්න. හරි. පඩකේ වාක්‍ය හරිද කියලා මට කියන්න බලන්න දැන් මම කල්පනා කරලා හොඳට. Are these sentences correct or wrong? මේ වාක්‍ය හරිද? වාක්‍ය හරිද? කවුද තේරුම් ගන්න? Are these sentences correct or wrong? කියන්න බලන්න හරිද කියලා වාක්‍ය ටික. ඉන්නවා. උපාධ්‍ය හරිද? රශ්මි හරිද වාක්‍ය? Medu? Are these sentences correct or wrong? Why don't you answer? Correct. Correct. Why? Why are these sentences correct? සර්ට සික් නැහැ කියලා පෙන්නනවා. Oh. වැඩි හොඳට දැම්ම ඩයලොග්. ඒනොට ඇහෙනවද නේද? ඇහෙනවද? ඇයි මේ වාක්‍ය හරි? කියන වේද කාටවත්? අර මුලින් කියපු පොයින්ට්ස් ටික බලන්නකෝ. බා. උපතින්ම සෑම ක්‍රියාවක්ම බහුවචනයි. කර්තෘට අනුව ක්‍රියාව තියන්න කර්තෘ බහුවචන ක්‍රියාව බහුවචන වෙන්න ඕන. කර්තෘ ඒකවචන ක්‍රියාව ඒකවචන වෙන්න ඕන. ඒ කාරණා අනුව මේක හරි නේද? සබ්ජෙක්ට් එක ප්ලූරල්. බහුවචන කර්තෘ ටිකේ වාක්‍ය නිර්මාණය කළොත්. උපතින් සෑම ක්‍රියාවක්ම බහුවචනයි කියව නේද? මේ සාමාන්‍ය උපතින් පවතිනම ක්‍රියා ස්වරූප නේද මම පාවිච්චි කරලා තියෙන්නේ. මේ ක්‍රියාපද බහුවචනයිනේ. කර්තෘ බහුවචනයි ක්‍රියාවත් බහුවචනයි. එහෙනම් කර්තෘට අනුව ක්‍රියාව ගැලපෙනවා. ඒ නිසායි මේ වාක්‍ය හරි. පැහැදිලිද? එහෙනම් IVU දෙක කියන කට්ටියත් එක්ක plural subject like any boys, girls, men, people, parents කියලා බහුවචන කර්තෘ වෙනවා නම් කී ක්‍රියාවේ කිසිදු වෙනසක් කරන්නේ නැතුව සාමාන්‍ය ලියලා ඕන තරම් ලියන්න පුළුවන් වාක්‍ය. හරි. දැන් ඒ වාක්‍ය හරි කර්තෘට අනුව ක්‍රියාව ගැලපෙන නිසා ඒ වාක්‍ය හරි. ඔක මතක තියාගන්න. කාට හරි තේරුම් නැත්නම් කියප එක අහන්න. right? අහන්න බලන්න. මේ වාක්‍යවල සිංහල තේරුම කියනවද? මොකද පුතේ? වාක්‍යවල සිංහල තේරුම කියනවද? කියන්න. I go school මම පාසල් යනවා. සිංහල තේරුම ලියා ගන්න අවශ්‍යයි. මම පාසල් යනවා. මිස් අදන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලට නෑ පුතේ නෑ. ඇමිස් අදන්නේ කන්ටිනියස් ටෙන්සස් වලට. මම ඒක උගන්වනවා ඈ.
හතරවෙනි ටෙන්ස් එක. හරි. මේවට am is sign නැහැ. ඒවා present තමයි. ඒ කියන්නේ be verbs වලින් නම් පුළුවන්. I am clever, you are honest, she is busy. එහෙම පුළුවන්. අපි ඒවා ඉගෙනුවා. be verbs වල මම ටියුට් එක කරන් ඒවා කරන්න. cases වල am is sign ඉන්නේ නැහැ. present simple present tense. ඒවා ඉන්නේ countries වල. ඒ වුණාම verb එක ing කරන්න ඕන. ඒක මේ තුන උගන්ලා ඉවර කරලා කරනවා ඈ. පිළිවෙලට ඔක්කොම ගන්නවා. am is සමකුත් නැහැ. I go school මම පාසල් යනවා. We help them අපි ඔවුන්ට උදව් කරනවා. ඔන්න ඔය සිංහල තේරුම ලියන්න. කරනවා. You call me ඔයා මට අඬ ගන්නවා. They play cricket in the evening. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවා හවසට. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවා හවසට. හරි. දැන් මම කියනවා ක්ලියර් බලන්න. හරි. දෙමව්පියෝ අපිට අවවාද කරනවා. දෙමව්පියෝ අපිට අවවාද කරනවා. දෙමව්පියෝ අපිට අවවාද කරනවා. හරි. ඊළඟ සෙසුන් මිදුල අතු ගන්නවා උදේට. සෙසුන් මිදුල අතු ගන්නවා උදේට. third one මිනිසුන් වත්තේ වැඩ කරනවා. මිනිසුන් වත්තේ වැඩ කරනවා. හරි. ඔය තුන දාන්න දැන් ලියන්න ඉක්මනට. පළවෙනි එක මොකද්ද? මම ඉතින් කොළ බලන්න නෙවෙයි කියන්නේ මට මතක නෑ මොකක්ද කියේ පළවෙනි එක මම. මට ඉතින් මම ඒ වෙලාවට කියන්නේ. මොකක්ද කියේ පළවෙනි එක? ඔය ලියපු කෙනෙක් කියන්න. දෙමව්පියන් අපට අවවාද කරනවා. දෙමව්පියන් අපිට අවවාද කරනවා. හරි. මිදුලට කම්පවුන්ඩ්. මිදුල කම්පවුන්ඩ්. If you finish, you can inform me. අපි 10 පළවෙනි පාඩම දෙමව්පියෝ අපිට අවවාද කරනවා. සබ්ජෙක්ට් එක තෝරන්නේ දෙමව්පියෝ කියන parents බහුවචනයි ගොඩක්නේ. අවවාද කරනවා ක්‍රියාපදයේ advice advice අපිට us parents advise us. What is second one?
මිනිසුන් මිදුල අතු ගාන උදේට students අතු ගන්නවට street මිදුල කියන්නේ the compound උදේට in the morning ඒ විතරයි වාක්‍ය කොට රැගෙන්නේ අපිට ලියන්න පුළුවන් වෙන්න ඕන අපිට තියෙනවා notes ලියන්න notes plus found notes ලියන්න තියෙනවා indications ලියන්න තියෙනවා notes ලියන්න තියෙනවා letters ලියන්න තියෙනවා formal informal දෙක හරි paragraph ලියන්න තියෙනවා speeches ලියන්න තියෙනවා dialogues ලියන්න තියෙනවා stories ලියන්න තියෙනවා essays ලියන්න තියෙනවා මේ ලියන හැම දෙයකටම ක්‍රම වුණා වගේ ඒකට වෙන වෙනම ටියුට්ස් තියෙනවා අපිට සාකච්ඡා කරන්න notice නම් notice සම්පූර්ණ ටියුට් එකක් note නම් වෙනම notes picture expression නම් වෙනම අපි ළමෙන් ඉතලා නේද students read the compound in the morning what is last one මිනිසුන් වත්තේ වැඩ මිනිසුන් වත්තේ වැඩ කරනවා මිනිසුන් කියන්නේ men work in the garden men work in the garden ක්‍රියාවේ කිසිදු වෙනසක් වෙලා නැහැ. ඇයි සබ්ජෙක්ට් එක plural නිසා verb එක වෙනස් වෙන්නේ නැහැ. verb එකක් තියෙන්නේ උපතින් ක්‍රියා බහුවචනයෙන්ම නිසා මොනවත් ක්‍රියාපද වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එහෙනම් වාක්‍ය 10ක් දෙනවා ගෙදර ලියන්නේ simple present tense වලින් plural subject එක. එතනින් අපි මේ grammar පැත්තෙන් අයින් වෙලා school textbook එකට යනවා. ලියා ගන්න වාක්‍ය 10. මේක තේරුණාද? තේරුණා සර්. හරි. හරි අපි මේක ලබන සතියේ සිංගල් ෆෝම් එක කතා කරලා දැන් ෆෝම් ෆයිල්ස් දාගෙන වැඩ තියෙනවා. මෙන්න මේ 10 ඉංග්‍රීසි වල ලියන්න බලන්න simple present tense practice එක. හරි. මම ඉරිගුලර්ස් වලින් දෙන්නම්. ගණිත ක්‍රියාවක් යන අහන්න. හරි. අපි පන්තිය පටන් ගන්නවා 3:30ට. සාමාන්‍යයෙන් කරන ක්‍රියාවක් නිසා දැන් ඒක අපිට simple present tense වලින් ලියන්න පුළුවන්. අපි පන්තිය පටන් ගන්නවා 3:30ට. හවස 3:30ට. හවස කියන්නේ 3:30කට PM දාගන්න. වෙලාවක් නිසා වෙලාවට කලින් ඇත් දාගන්න. අපි පන්තිය පටන් ගන්නවා හවස 3:30ට. Number 2 මේ බල්ලෝ අපිට බුරනවා හැමදාම ස්කූල් එකේ යනකොට බුරන සෙට් එකක් ඉන්නවනේ හන්දියෝ සමහරවිට ගාලක් දන්නේ නැහැ කලින් බුරනවා අපි බුරනවට බා කියන්නේ මේ බල්ලෝ අපිට බුරනවා මේ බල්ලෝ අපිට බුරනවා මේ බල්ලෝ අපිට බුරනවා next sentence අපි පොත් මිලදී ගන්නවා අපි පොත් මිලදී ගන්නවා මිලදී ගන්නවට බයිනේ මට අර verb set එක ගිහුවම මම අර group එකට දාන්නම් ඈ irregular regular strict list එකේ වයි මම ඒක දාන්නම් ඔයාලා ලියා ගන්න ඈ අනිවාර්යයෙන්ම ලියා ගන්න අපි පොත් මිලදී ගන්නවා ඊළඟ ඔවුන් එළවලු ගේනවා පොළට සාමාන්‍යයෙන් පුරුද්දක් විතර කරන වැඩක් ඔවුන් එළවලු ගේනවා පොළට ගේනවාට bring ඔවුන් එළවලු ගේනවා පොළට 10යි දෙන්නේ next sentence මිනිසුන් ගෙවල් ගොඩ නගනවාට build මිනිසුන් ගෙවල් ගොඩ නගනවා
මිනිසුන් ගෙවල් ගොඩ නගනවා. next one සර් මොකක්ද? මිනිසුන් ගෙවල් ගොඩ නගනවා. මිනිසුන් ගෙවල් ගොඩ නගනවා. next sentence අපි පොයට පන්සල් යනවා. අපි පොය දවසේ පන්සල් යනවා. එතකොට on පොය day කියලා ගන්න පුළුවන්. on පොය day. අපි පොයට පන්සල් යනවා. පොය දවසේ පන්සල් යනවා. මිනිස්සු වටිනා ගස් කපනවා. මිනිස්සුන් වටිනා ගස් කපනවා valuable වටිනා. මිනිස්සු වටිනා ගස් කපනවා. next one ඔවුන් මේ වතුර බොන්නේ. ඔවුන් බොන්නේ මේ වතුර. ඔවුන් මේ වතුර බොනවා. ඔවුන් මේ වතුර බොන්නේ. නැත්නම් බොනවා. මම මස් කනවා. මම මස් කනවා. මම මස් කනවා. හරිද? සමහරව ඉතින් නේද? කෑලි කන්නේ හොදි විතරක් කන අයත් ඉන්නවා. පව් කියලා. නේද? ඒකට ඔයා මස් කනවා ඈ කෑලිත් කනවා. හරි. මම මස් කනවා. next one ඔවුන්ට ඒක දැනෙනවා. ඔවුන්ට ඒක දැනෙනවාට අපි feel කියනවා. ඔවුන්ට ඒක දැනෙනවා. how many sentences now? 9 sir. Last one. Last one. ඔවුන් එකිනෙකාට සටන් කරනවා. ඔවුන් එකිනෙකාට සටන් කරනවා. එන මේ වර්ඩ් එක ලියා ගන්න එකිනෙකාට කියනකොට one another ලියන්න ඕන ඔයා. one another. ඔවුන් එකිනෙකාට සටන් කරනවා. ඔවුන් එකිනෙකාට සටන් කරනවා. හරි. අපි ගාමට සාමාන්‍ය අතර විනාඩි 45ක් විතරයි ගන්නෙ. නමුත් මේ ටෙස්ට් එක මගදීම නවත්තන්න බෑ. හැබැයි 1 2 කියන ටෙස්ට් දෙකට වෙලාවට ටිකක් වැඩිපුර යනවා. ඒ නිසා තමයි ටිකක් මේකට වැඩිපුර වෙලා ගියේ. හරි. මේ වාක්‍ය 10 ඉඳන් ඉංග්‍රීසි වල ලියාගෙන ඉන්න simple present tense වල plural form එක තමයි අපි බැලුවේ. බහුවචන කර්තෘත්වික වාක්‍ය නිර්මාණය කිරීම. අපිට මේ වගේ caption හදන විදිය negative captions ඔක්කොම හදන්න තියෙනවා. right? හරි. එහෙනම් අපි යන් ස්කූල් ටෙක්ස්ට් බුක් එකට ඊළඟට. ඔයාලට PDF එක එවලා තිබුණා print out එකක් දැම්මද නැද්ද නම් දන්නේ නැහැ. ඊට පස්සේ මම එව්වේ. නැත්නම් මම ස්ක්‍රීන් එකේ දාන්නම් note lesson එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක බලා ගන්න. right?
Right. Can you see the screen? Okay. ඔයා ෆයිල් එක ඔන් කරගත්තද? ඔන් කරගත්තේ නැතත් මම ස්ක්‍රීන් එකේ දාලා තිනවා. Can you see this one? Yes or no? I can't hear you. What is your answer? සර් පාඩම වැල්ලා නැහැ. ඈ? පාඩම වැටිලා නැහැ සර්. කාඩ වැල්ලා නැද්ද? අන්න ඒක තමයි මට සපෝට් කරන්න. නැත්තම් මම දාගෙන කියලා හිතායි. හරි දැන් බලමු ඈ. දැන් බලන්න. දැන් හරි සර්. ඒක තමයි. සමහර වෙලාවට එහෙම වෙනවා. ඒකයි මම අහන්නේ මට එහෙම කියන්නේ. right. ඕක තමයි grade 10 වල තියෙන first lesson එක. මේක ටිකක් වැදගත් පාඩමක්. අපිට එනවා පුද්ගලයන්ගේ පෙනුම, එතකොට ගතිගුණ, ඒගොල්ලන්ගේ විස්තර කිරීම කරන්න එනවා. appearance එක, quality එක, හරි? ඒක තමයි මෙතනදී කරන්නේ. මේක ඇත්තටම A level English book එකේ තමයි මුලින්ම තිබුණේ general English book එකේ. ඉතින් ඒක grade 10 අලුත් syllabus එක වෙනස් කරලා පස්සේ ඔය මේ කොටස එකතු කරලා තියෙනවා grade 10 වලට. එහෙම වෙච්ච වැඩක් උතන තියෙන්නේ. හරි. මොකද A level පොත ගත්තාම ඒ දවස්වල තිබුණ පොතේ මේක තිබුණා. දැන් A level book එකක් වෙනස් කරලා තියෙන්නේ. හරි එහෙනම් අපි people කියන lesson එක මෙන්න first lesson එක වගේ grade 10 school textbook එකේ බලමු අපි මොනවද මේක කියන්නේ කියලා. right. it's a role play. මුලින්ම role play එකක් තියෙනවා. Uncle Angelo. එයා ඉන්නවා, මිතින් ඉන්නවා, ඉෂින් ඉන්නවා. හරි. මේ කට්ටියත් එක තමයි මේ ඩයලොග් එක වෙන්නේ. Uncle Angelo එයා පටන් ගන්නවා hello children how are you? ළමයි කොහමද? මිතින් කියනවා hello uncle we are fine thanks. අපි නම් හොඳින් ස්තුතියි. ඉෂිනි uncle you seem to have changed. මෙතන seem to have ඔයා වෙනස් වෙනවා වගේ. seem to have changed. අසනයි seem to have changed. මොකද මේකේ තේරුම ඔයා වෙනස් වෙලා වගේ. දැන් අර difficult words තියෙන පොතේ ලියන්නේ ඕකේ තියෙන වචන ඈ. මම අර ගන්න තියෙන්නේ difficult words තියෙන පොත. ඒක ඕකේ තියෙන difficult words තමයි ලියන්නේ. දැන් මම කියද්දි print out එක ගත්තා නම් pencil එකකින් හරි ලියා ගන්න. නැත්නම් කටුවට කොහේ හරි ලියාගෙන මේ පොතට දාගන්න. right. Uncle Angelo කියනවා really ඇත්තද? really කියන්නේ ඇත්තද? how කොහොමද? මෙතන කියනවා මෙන්න මෙහෙම එතකොට you don't have your beard anymore. beard කියන්නේ රැවුල. මුහුණ පුරා ඇති රැවුලට beard කියලා කියනවා. anymore කියන්නේ තව දුරටත්. තවත්. ඒ වචන ලියා ගන්න අවශ්‍යයි. anymore. You don't have your beard anymore, uncle. ඔයාගේ රැවුල නැහැනේ තවදුරටත්. What happened? මොකද වුනේ? Uncle Angelo කියනවා I decided to shave it off. Decided past tense verb එක තීරණය කළා. තීරණය කළා. Decided. මම තීරණය කළා shave it off. රැහැලා දාන්න, බාලා දාන්න. shave කියන්නේ බානවා. shave off කියන්නේ බානවා. රහිනවා. ඒක රැහැලා දාන්න මම තීරණය කළා. shave. shave කියන්නේ රහිනවා, බානවා, රැවුල වගේ එකක් ඉතින් බානවනේ. බානවා කියලා අපි කියන රැවුල බානවා. ඉෂිනි you have changed. ඉෂිනි ඔයත් වෙනස් වෙලා. you have to ඒ කියන්නේ උතර මේ to කියන්නේ අල්පය. අත් කියන එකයි තියෙන්නේ. ඔයත් වෙනස් වෙලා. You now have long wavy hair. ඔයාට දැන් long කියන adjective එකක් දිග wavy. wavy කියන්නේ wavy. අර ජනප්‍රිය ගීතෙත් wavy wavy කියලා කියන සෑහෙන නේද?
ඒක නෙවෙයි මෙතන වේවි කියන්නේ රැලි සහිතයි. රැලි සහිත. You now have long wavy hair. දැන් වට දිග රැලි සහිත කොණ්ඩයක් තියෙනවා. දිග රැලි සහිත කොණ්ඩයක් තියෙනවා. It looks very nice. ඒක හරි ලස්සනට පේනවා. It looks very nice. ඒක බොහොම ලස්සනට පේනවා. ඉෂිනි කියනවා thank you uncle. බොහොම ස්තුතියි uncle. But I like straight hair. What is the meaning of straight? ඍජු. straight කොණ්ඩේ straight කරන්න ඕන කියන එකට කියන්නේ. කෙලින් කරන්න ඕන. කොණ්ඩාවක් උඩු වෙලා ඇදට එහෙම තියෙනවා කෙලින් කරගෙන යනවා. ඉත්තෑව වගේ. එමත් ඉන්නවනේ. එයාට ලස්සන වේවි hair එකක් තිබුණාට දැන් තමන්ට තීරණය නෙවෙයි කැමති. නමුත් අංකල් මම නම් කැමති ස්ට්‍රේට් hair එකකට. මම කියන්නේ දිගට. කොහොම ඍජුව තියෙන කොණ්ඩයකට මම කැමතියි. like මිතිනීස් මිතිනිගේ වගේ. තමන්ට තියෙන කොහොමද කැමති නෑනේ අනුන්ගේ තියෙන එක තමයි හැම වෙලාවෙම කැමති. ඒක සාමාන්‍ය දෙයක්. හරි. තමන්ගේවත් එක ඔච්චර ලස්සනට මල් පිපුණා. අනුන්ගේවත් මත්තේ මල් දිහා තමයි බලන්නේ හොඳට නේද? අර ලස්සනට පිපිලා එහෙමයි කියලා. ඒ වගේ තමයි මෙතන මිතිනිගේ වගේ කොණ්ඩේකට එයා කැමති. That's nature of human beings. ඒක ස්වභාවය මානව වර්ගයන්. Right. මිතිනි කියනවා but I don't like my hair. ඕ වැඩ ඒකනේ. මිතිනි කියනවා නමුත් මං කැමති නෑ මගේ කොණ්ඩේට. I wish I had wavy hair like yours. on. I wish කියන උතන මතක තියාගන්න wish කියන එකේ තේරුම ප්‍රාර්ථනා කරනවා, හිතනවා, ආසයි. මොනවද wish වල තේරුම? පැත්තක ලියාගන්න wish වල තේරුම. හිතනවා, පතනවා, ආසයි, උනා නම් හොඳයි. ඔන්න wish වල තේරුම. What are the meanings of wish? හිතනවා, පතනවා, ආසයි, උනා නම් හොඳයි. 4 meanings I gave you 4 meanings of wish. හිතනවා, පතනවා, ආසයි, උනා නම් හොඳයි. යා හිතනවා. උනා නම් හොඳයි. මෙතන ගැලපෙන්නේ උනා නම් හොඳයි කියලා නේද? I wish I had wavy hair. මං හිතන්නේ මට wavy hair එකක් තිබුණා නම් ඔයාගේ වගේ මං ආසයි. මං කැමතියි. Uncle Angelo කියනවා why not? ඇයි නැත්තේ? Why not මිතිනි? ඇයි නැත්තේ මිතිනි? You have beautiful straight black hair. ඔයාට ලස්සන ඍජු කොණ්ඩයක් තියෙනවා කළු පාට එකක්. කළු පාට ඍජු කොණ්ඩයක් තියෙනවා. මිතිනි picks up a photo. ඔතන picks up කියන්නේ අහුල ගන්නවා. දැන් මේ ඩයලොග් එක කෙරෙමින් තියෙන අතරතුරේ picks up අහුල ගන්නවා. බිම තියලා මොනවා හරි දෙයක් අහුල ගන්නවා. ඒ කියන්නේ මේක බ්‍රැකට් ඇතුලේ දාලා තියෙන දැන් මේ කතා බහ මේ සංවාදය යන අතරතුරේ මිතිනි බිම තියෙන මොනවා ෆොටෝ එකක් අහුල ගන්නවා. මෙතන picks up a photo from the coffee table. coffee table එකේ තිබිලා ෆොටෝ එකක් අහුල ගන්නවා. මිතිනි අහනවා who is this gentleman uncle? uncle මේ මහත්තයා කවුද? gentleman මහත්මයා. Uncle Angelo කියනවා he is my new boss. එයා මගේ අලුත් ලොක්කා. He is my new boss. එයා මගේ අලුත් ලොක්කා. Mr. Ravi Rajan. එයාගේ නම රවි රාජන්. ඉතින් කියනවා he is very tall. දැන් මේ බලන්න හැම වෙලාවෙම මේ පුද්ගලයින්ගේ විශේෂ දේවල්. උස, කොණ්ඩේ ස්වභාවය, ඒව තමයි කතා කරන්නේ. appearance කියන්නේ. he is very tall. ඔහු ගොඩක් උසයි. and fair in complexion. මොකද මේ fair in complexion කියන්නේ? fair වලට තේරුම් තියෙනවා සාධාරණ පැහැපත් පොළ කියලායි මම මතක තියාගන්න. සාධාරණ පැහැපත් පොළ. සුදු කියන්නත් fair ගන්න. සුදුයි සාධාරණයි පැහැපත් කියන ඉතින් අර පාට කියන එක පොළටත් fair කියන්නේ. මෙතන තේරුම මොකක්ද? fair in complexion. What is complexion? ශරීර වර්ණයටයි අපි complexion කියලා කියන්නේ. ශරීර වර්ණය. අවශ්‍ය දේවල් ලියා ගන්න ඕන. එතකොට ඔහු උසයි ශරීර වර්ණයෙන් සුදුයි.
කෙනෙක් සුදුයි කියලා white කියන්නේ he is a white person කියන. මිනිහාගේ උණු ගාලා වගේ නෑ මොකෝ. හරිද? එහෙනම් අපි ඒ වගේ අයට ලියන්නේ මොකද්ද? fair කියලා. සර් කම්ප්ලෙක්ෂන් කියන්නේ මොකක්ද? ශරීර වර්ණය. එළඹ සතියේදී ඔය පිටුවල අමාරුච්චර හොයාගෙන ඉන්න ඕන ඩික්ෂනරි එකේ. අදට මම කියනවා. අද දැන් කෙලින්ම පටන් ගන්නවා. ශරීර වර්ණය. ඔහු උසයි ශරීර වර්ණයේ සුදුයි. isn't he කියන්නේ උතන නේද කියන්නේ. මොකද isn't he කියන්නේ නේද. ඉතින් අපකට අපි action tags කියලා කියන්නේ. tags එක උගන්වනවා. නේද. Uncle Angelo කියනවා yes he is about 180 centimeters in height. Oh එයා සෙන්ටිමීටර් 180ක් උසයි. දැන් අඩි ගන්න හොයා ගන්න. අඩියකට සෙන්ටිමීටර් කීයද? ඈ? How many? Thirty නේද? උඩ 90ට අඩි 3යි. එසේ අඩු 6ක් නේද? අඩි 6ක්. centimeter in height. ඉෂිනි කියනවා he looks to be middle age. What is the meaning of middle age? මැදිවි. ඔහු මැදිවියේ ඉන්නේ middle age. එයා ගන්න middle age කියන්නේ මැදිවියේ. and well built හොඳට හැදිලා. හොඳට ඇඟපත තියෙනවා. well built හොඳට වැඩුණු. නිකන් හීනියට ගිහිල්ලා නෙවෙයි. well built හොඳට ඇඟපත තියෙනවා. හොඳ උසමහනයි. හරි. ඉෂිනි කියනවා he looks like a middle age and well built. මිත්‍රි කියනවා look බලන්න he has a beard. එයාට රැවුල තියෙනවා. මූණ පුරා ඇති රැවුලටයි beard කියන්නේ. බලන්න එයාට රැවුල තියෙනවා like you did and his hair looks very thick and black. අංකල් අංජලෝට කියන්නේ දැන් අංකල්ගේ අංජලෝගේ තිබ්බ රැවුල කැපුවා කියවනේ. දැන් මිත්‍රි කියනවා අංකල් ඔයාගේ වගේ එයාට රැවුල තිබුණා. රැවුල තියෙනවා. ඔයා you did කියන්නේ ඔබට තිබුණා වගේ. And his hair looks very thick and black. එයාගේ කොණ්ඩේ කොහොමද? thick and black. thick කියන්නේ ඝනයි. black කළුයි. ඝන කළු කොණ්ඩයක් එයාට තියෙනවා. thick කියන්නේ ඝන. right. Uncle Angelo කියනවා that's right. ඒක හරි. And he has a pointed nose. නාහේ කොහොමද? pointed. උල්ලුණ කියන්නේ පිනෝපියෝගේ වගේ අර නිකන් ඉස්සරහට ආපු එකක් නෙවෙයි. පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා pointed nose එකක්. උල්ලුණු නාහයක්. හොඳට ලස්සනට ඇවිල්ලා නාහේ. pointed nose එකක්. And sharp eyes. What is sharp eyes? තියුණු as. හොඳ තියුණු as එකක්. තියෙනවා. Which makes him look very pleasant. A pointed nose එකයි sharp eyes දෙකේ එයා කොහොමද පේන්නේ? pleasant. ගොඩක් pleasant විදිහට එයා පේනවා. pleasant කියන්නේ ප්‍රියමනාප. What is pleasant? ප්‍රියමනාප. එයාගේ මේ pointed nose එකයි sharp eyes වලට එයා බොහොම ප්‍රියමනාප කෙනෙක් බවට පේනවා. හරි? ඊළඟට which makes him look very pleasant. Although ලියාගන්න although කියන එක තේරුම උනත්. Although he's my boss, he's very nice man. එයා මගේ ලොක්කා වුණත් එයා බොහොම කදිම පුද්ගලයෙක්. එයා මගේ ලොක්කා වුණත් එයා හොඳ පුද්ගලයෙක්. එයා කදිම පුද්ගලයෙක්. හරි. එහෙනම් දැන් ගමු ඇක්ටිවිටි බුක් එකට. තව පොඩි වෙලාවක් අපි ඉන්නේ.
විනාඩි 15ක් විතරනේ තියෙන්නේ. activity book එක අරගෙන unit 1 කියලා ලියන්න. unit 1 activity 1 හරි. unit 1 activity 1 කරන්න බලන්න. හරි දැන් අපි ඔක්කොම කරමු වැඩි. number 1 කරන්න තියෙන්නේ. Write true or false. හරිද වැරදිද දාන්න තියෙන්නේ. ඔයා මෙහෙම කරන්න ඕවා ලියන්න යන්න එපා. A B C D E. ඉස්සරහින් box එකක් දාගමු. හරි. කියන ප්‍රකාශය හරි නම් T අකුර ලියනවා, වැරදි නම් F අකුර ලියනවා. ගන්න විනාඩි 2ක් 3ක් වරේට. හරි ඒත් එක්කම පොඩක් කරන ගමන් අහගන්න මේ ටියුට් එක අරගෙන තිනවනේ තුරපගත්තු අයට එකේ මම ක්ලාස් පේමන්ට් දාලා තිබුණා එයාට මම මේකේ ෆොටෝ එකක් හරි එවලා තියෙන දැනට PDF එකක් කරගන්න මේකේ ලොකු ෆයිල් එකක් කරන ෆොටෝස් එවලා තියෙනවා print out එකක් කරන දාගන්න ඒක හරි මේකේ 1 2 3 ප්‍රශ්න 3 ලබන සතියේකට කරගෙන ඉන්න ඕනේ මේ පොතේ ටියුට් එකේ පළවෙනි ප්‍රශ්න 3ට ආන්සර්ස් කරලා පළවෙනි 1 2 3 4 දක්වා කරගෙන ඉන්න 1 2 3 4 ඒක හෝම්වර්ක් එක මාක් කරගන්න ටියුට් එකේ 1 2 3 4 කරගෙන ඉන්න හරිද වැඩි ඉවරයිද අපි ස්කූල් අපි ග්‍රාමර් කරනවා වචන හොයනවා වචන කරනවා වචන ප්‍රැක්ටිස් කරනවා ස්කූල් ටෙස්ට් බුක් එක කරනවා ඒක ඇක්ටිවිටිස් කරනවා ඊට අමතරව ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට වෙස්ටර්න් ප්‍රොවින්ස් එක යන paper set practice papers අතකොට knowledge improvement programs සම්බන්ධ නිබන්ධන මේ ડોකියුමන්ට්ස් මට හම්බ වෙනවා ලංකා පුරාම තියෙන ඒවා ඒ හරහා ගැලපෙන ඒවා ඔයාලට එකතු කරලා ටියුට් එකක් විතර දෙනවා හරි උතුරේ තියෙන ඒවත් එක්ක වෙනවා වඩමාරච්චි කිල්ලොච්චි මුලතියු ඒ පේපරුත් එනවා southern province central province western province everything is coming ඔක්කොම ලැබෙනවා ඒ හරහා අවශ්‍ය දේවල් බලලා ඔයාලට එකතු කරනවා මේ ටියුට් එක කරා දෙන්නේ මේ වගේ දේවල් හරි හරිද මේක පළවෙනි එක ඉවරයි දැන් අපි 10 වසර ආරම්භ කරලා ඒකේ පළවෙනි ප්‍රශ්නට ආන්සර්ස් දැන් දීලා තියෙන්නේ බලමු හරිද හරි වැරදි දාලා තියෙන්නේ ඉවරයිද ළමයි ආන්සර් එක තියෙනව නේද ඉවරද ඔව් ආන්සර් දුන්නේ නැහැ Uncle Angelo looks the same
දැන් අංකල් අංජලෝ පෙවුනේ ඒ වගේමලු පෙන්නේ same ලු sameද what is your answer true or false you seem to have changed ඔයා වෙනස් වෙලා වගේ True. ඔව් රැවුල කපලන්නේ නේද එතකොට අංකල් අංජලෝ looks the sameද නෑ Same. වෙනස් එහෙනම් මොකද දාන්නේ false F අකුර අසත්‍යයි B Mr. Rajan has a beard Rali Rajan එයාගේ ලොක්කට මෑට තියෙන රැවුල true or false true true ඒක true correct right C Ishini has short hair ඉසිනට තියෙනලු කොට කොණ්ඩයක් false ඒක false නේද ඉෂිනි කියන්නේ මේ තියෙන ඉෂිනි thank you for like you have a long wavy hair ඉෂිනි කියලා කියනවා ඒක false අසත්‍යයි දිග කොණ්ඩයක් තියෙනවා මිතිනි likes to have wavy hair මිතිනි කැමතිලු wavy hair එකකට True. but I don't like my hair I wish I had wavy hair oh මිතිනි කැමති wavy hair එකට තමයි එහෙනම් ඒක true නේ සත්‍යයි මිතිනි has a straight black hair මිතිනට තියෙන්නේ ඍජු කළු කොණ්ඩයක් ඒක true නේ true ඔව් ඒක true සත්‍යයි හරි when the first lesson එකේ අපි first activity එක කරා එහෙනම් grade 10 ඊළඟට activity 2 බලන්න හරි මේක homework එකක් විතර කරගෙන ඉන්න ඕන කට්ටිය දැන් 5 දෙනෙක් කරලා ලියු වෙලා නමුත් අපි වෙලාවට වැඩ කරනවානේ නිසා මේ ආගන්න fill in the following table using the information you gather about Mr. Rajan from the role play මේ role play එක තුල මේ dialogue එක තුල අපි දැක්ක රවි රාජන්ගේ විස්තර ටික මේ වගුව ලියලා fill කරගෙන ඉන්න ඕන as a homework type එක page එක detail age එක මෙතන ලියන්න age එක කොහමද කියලා body ශරීරය කොහමද complexion කොහමද height එක කොච්චරද nose එක කොහමද face එක කොහමද hair එක කොහමද other details මොනවද තියෙනවා ඒවා ලියන්න නැති ඒවා තියෙනම් ඉගක් ගන්න හරිනේ give a similar description of yourself using the above format හරි give a similar description කියන ඔබට සමාන විස්තරයක් දෙන්නලු ඔයා ගැන ඒකද format එක භාවිත කරනවා ඉතින් activity 3 එක විදිහට වාට කරන්න පුළුවන් ඔයාගේ විස්තර කොහොමද කියලා ඔයාගේ age එක ලිව්වා body එක කොහමද well built නැත්නම් thin fat short කොහමද කියලා ලියන්න complexion එක ශරීරය සුදුයි නම් fair කළුයි නම් dark black කියන්න එපා තාරකාල වගේ නේද dark height උස සෙන්ටිමීටර වලින් කියන්නේ nose එක කොහමද nose එක pointed උල්ලුණු නාසයක් නම් pointed flat එකක් නම් නිකන් ගෙම් වගේ නම් flat නම් flat ලොකු එකක් නම් ලොකු නායක් නිකන් ජම්බෝල ගෙඩියක් වගේ ලොකු ඒක big nose පොඩි නායක් නම් small nose face එක මූණ කොහමද මූණ round නම් round face හතරස් වෙලා එහෙම නම් නිකන් කොරියන් වගේ නම් square shape විතර හැඩයක් වගේ නම් oval shape right හරි ඒ වගේ hair එක කොහොමද black wavy hairද long straight hairද short black hairද short thick short hairද ඒ වගේ ඔයා ගැන තව ඔයාගේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද තියෙන්නේ කියලා ලියන්න ඕන. ඔන්න ඔය ඇක්ටිවිටි දෙක තමයි homework එකට තියෙන්නේ නම් school textbook එකේ.
ඒවා කරන්නේ කොහෙද? activity book එකේ. ඔය දෙක තමයි homework වලට තියෙන්නේ ඒකේ. එතකොට මම අනිත් homework එක කිව්වා ඔයාට. මොකද මේ tune එක ගත්තානේ. නැති අය ගන්න. හරිද? නැතුව සම්බන්ධලා ඉන්න කීප දෙනෙක් ඉන්නවනේ. ඒ ගන්න නැත්නම් මට මැසේජ් එකක් දාන්න මොකද කරන්න පුළුවන් කියලා මම කියන්නම්. මේකේ මේක ඇවිල්ලා Provincial Department of Education Northern Province. උතුරු පාරේ එකක් self learning material එකක් තියෙන මේකේ. පොත ප්‍රශ්න ටිකක් තියෙනවා. 1 2 3 4 කියන ප්‍රශ්න වලට අපි උත්තර ලියමු. මේක කරගෙන ඉන්න මේ ටියුට් එකේ 1 2 3 4 කියන ප්‍රශ්න 4. අපි ඒ ටික චෙක් කරමු ඊළඟ දවසේ. හරි ඔන්න වැඩ තියෙනවා. ග්‍රැමර් කියනවා වචන වර්ගයක් කියනවා වචන ටිකක් ලියන්න තියෙනවා. එතකොට ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ මේ වැඩ දෙක තියෙනවා. පොඩි පොඩි වැඩ ඕවා. අර වචන ලියන ගමන් ඉතින් පැයක් විතර යනවා. සතියක් තියෙනවා. ටියුට් එකේ ප්‍රශ්න හතරක් තියෙනවා. එකක් පැය භාගයක් විතර යනවා. හරි පැය 3ක වගේ වැඩ එන ඔයාලට දෙන්න දීලා. ඉංග්‍රීසි වල. පැය 3ක් අපි වැඩ කරේ නැත්නම් වැඩක් නැහැ නේ. හරි. එහෙනම් ඇති වෙලාව දැනට අපි කතා කරා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. මම ක්ලාස් එක මෙතන ඉන්නවත් ගන්න යන්න. මේ යුනිට් එක වුණාම ස්කෝර් පොත ගන්න බැරි වුණොත් අපි ඊළඟ ලෙසන් එකත් එවනවා. right කියන්න බලන්න. ගැටලුවක් තියෙනවද? නැහැ. හරි. එහෙනම් අපි මෙතන ක්ලාස් එක නවත්තමු. හරි අපි ළමයි සතියේ 3:00 මාට ආපේ. Okay, good night all of you.